ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ පවර් හවුස් එක තමයි මොඩලින් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ. ෆැෂන් නම් යෞවනය නම් ෆැෂන්. කැමති නැහැ ලිමිට්ෙන්. කොහොම හරි කඩාගෙන ඉස්සරහට යන්න තමයි බලන්නේ. පිරිමි ළමයේ කොණ්ඩේ වගුතින් ප්‍රශ්නතුකාරයෙක්ද? මන් දකින විදියට වෙස්ටර්න් කන්ට්‍රීස් අනවශ්‍ය විදියට ෆ්‍රී තින්කින්. අපි මිනිස්සෙක්ව එහෙම අදින පළදින විදිහෙන් අපි මනින්න ඕනේද? සන්ට මගේ ෆැෂන් එක නෙමෙයි වාගේ ෆැෂන් එක වෙන්නේ. හිතීම ෆැෂන් එකක්. බිහේවියර් කියන්නේ it's also fashion. ගොඩක් කට්ටිය බලන්නේ අනකට වඩා උඩට එන්න වෙනස් විදියකට. හැබැයි මිනිස්සු කියනවා පඳුරකට ගල් ගැහුවා වගේ අද මොඩලර්ස්ලා ඉන්නවා කියලා මේ හැමතැනම. එයාගේ ෆැෂන් එක එයාගේ ස්ටයිල් එක uniqueness is fashion. Ayubowan. Young hearts, intellectual minds, changing the world one episode at a time. This is Charana TV's Seethala Eethala. ඔබේ ජීවිතයේ පරිච්ඡේදයක් වෙනස් කරන රටේ තරුණයින් ඊට උරදෙන ඔබේ ආදරණීය වැඩසටහන චරණ TV ඔබේ ආලින්දයට ගෙනෙන සීතල ඊතල. 6 speakers, one topic. Let's have a look at who will be speaking with us tonight. සැන්ඩ්‍රෝ ඔයා දන්නවද මේ අපි ඇහි පිල්ලමක් ගහන වේගයටත් වඩා වැඩි වේගකින් මේ ලෝකෙ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකයේ තරුණයා කියන්නේ ක්ෂණයෙන් වෙනස් වෙන කෙනෙක්. මොකද අපි තරුණ අවධිය ගත කරන්නේ මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න කතිකයෝ 6 දෙනාත් මේ තාරුණ්‍ය නියෝජනය කරන කතිකයෝ අපි 6 දෙනා නැත්තම් මේ 6 දෙනා එකතු කරගෙන අපි 8 දෙනාම ක්ෂණයෙන් වෙනස් වෙනවා. මේ වෙනසත් එක්ක විලාසිතා කියන්නේ මොන වගේ දෙයක්ද තරුණයින්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් වෙනස් වෙන හැම දෙයකටම හිරන්නේ අපි හොඳ කියන්නේ නැහනේ විවේචනය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි මේ ඉන්න සමාජෙත් විවේචනය කරන්න කැමති. විශේෂයෙන්ම මේ විලාසිතාවන් කියන දේවල්. So especially it's not just the youth but also it's a fashion also that people love to criticize. So are we a youth that criticizes or are we a youth that unites? Let's find out with these amazing set of speakers that have lined up for us today. First up, Janithu Liyanage. කලින් සැන්ඩ්‍රු සඳහන් කරා විවේචනය කියන දේ ගැන. එතකොට අද ලංකාවේ තාරුන්නේ මේ තියෙන විලාසිතාව කියන දේ විවේචනයට ලක් වෙලා තියෙනවද? ඔව්. ඒක විවිධ පැතිකඩයන් හරහා විවේචනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකීය තාරුණ්‍ය සහ විලාසිතාවන් ගැන කතා කරද්දී මේ ලාංකීය සමාජය තුළ විවේචනයට ලක් වෙච්ච මිනිසුන්ගේ සමහර අවස්ථාවලදී ඍණාත්මක ආකල්පයට ලක් වෙච්ච දෙයක් තමයි මේ ලංකාවේ මේ නිරූපණ ශාස්ත්‍රයේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. හැබැයි මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරොත් අපේ රටේ මේ තාරුන්නේ අද ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට යන මාර කැමැත්තකින් ඉන්නවා. හැබැයි මිනිස්සු කියනවා පඳුරකට ගල් ගැහුවා වගේ අද මොඩලර්ස්ලා ඉන්නවා කියලා මේ හැමතැනම. එතකොට මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපිට මේක විලාසිතාව ගැන කතා කරද්දී අමතක කරන්න බෑ. මොකද විලාසිතාව නැත්නම් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ පවර් හවුස් එක තමයි මොඩලින් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ. එතකොට ඉන්ටර්නැෂනල් වයිස් ගත්තම අපි දන්නවා ලෝකේ විශේෂයෙන්ම යුරෝපියන් කන්ට්‍රීස් වල ඒ වගේම USA වල මේ මොඩලර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ টপ මොඩලර්ස්ලා. එතකොට සුපර් මොඩලර්ස්ලා කියලා කියන්නේ. එතකොට මේ මොඩලර්ස්ලා ඒගොල්ලොන්ටම අනන්‍ය වෙච්ච බ්‍රෑන්ඩ් නේම් එකක් ගොඩනගාගෙන ලෝකයේ තියෙන සුපිරි වෙළඳ සන්නාමයන් වලට පෙනී සිටිනවා. මේ හරහා ඔවුන්ගේ රටවල් වලට ලැබෙන ජාතික ආදායම සහ ඒ හරහා ලැබෙන ආදායමත් අතිශයින්ම දැවැන්තයි. එතකොට මේ බ්‍රෑන්ඩ් නේම් එකක් නිර්මාණය කර ගනිද්දිම තමයි මේ මොඩල් කෙනෙක් ඒ හරහා නිර්මාණය වෙන්නේ. හැබැයි ලංකාවේ මේ
සුපර් මොඩල්ස්ලා බිහි වෙන තරම් සුදුසු වාතාවරණයක් අද ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවද? මොකද මම දැකලා තියෙනවා පෞද්ගලිකව මොඩලින් කරන කට්ටියම ඇක්ටින් උත් කරනවා. ඇක්ටින් කරන කට්ටිය මොඩලින් උත් කරනවා. එතකොට මේ තියෙන මේ දැවැන්ත ෆීල්ඩ්ස් දෙකේ තියෙන යුනික්නස් එක අද අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ලංකාව විශේෂයෙන්ම මේ ෆැෂන් වීක්ස් ගත්තම අද ලංකාවේ තියෙන මේ කොළඹ ෆැෂන් වීක් එක. එතකොට මේ කොළඹ ෆැෂන් වීක්ස් වගේ තවත් අපිට ෆැෂන් වීක්ස් ඕගනයිස් කරන්න පුළුවන් නම් මං හිතනවා ඒ හරහා අපේ ග්ලැමරස් එක එක්ස්පෝස් කරන්න පුළුවන් කියලා. එතකොට මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකත් එක්කම මම එන්න කැමති තවත් විශේෂ කාරණාවකට මේ අපියරන්ස් කියන දේ ගැන. මොකද අද ලංකාවේ මේ අපියරන්ස් එක ගත්තම මේ ටැන්ක් ස්කින් එක අද ගොඩාක් මිනිස්සු ඍණාත්මකව හිතන තැනකටත් ඇවිල්ලා තියෙනවා. අද අපි දන්නවා විවිධ ඉන්ජෙක්ෂන්ස් විවිධ මෙඩිකල් පාවිච්චි කරනවා. ඒ වගේම සමහර මිනිස්සුන්ට මේවයි සිවියර් කොන්සික්වන්ස් ඒ කියන්නේ දීර්ඝකාලීන අහිතකර ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා මේ සුදු හම නිසා. එතකොට මේ බ්‍රෑන්ඩ් මේ සුදු හම කියන බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක අද ලංකාවේ මේ සුන්දරත්වය සහ ෆැෂන් කියන දෙයට මොන වගේ බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද ඒ ගැන අද සීතලීතල හරහා අපි අවධානය ලක් කරන්න කැමති. විශේෂයෙන්ම අවසන් වශයෙන් කියන්න කැමති ශ්‍රී ලාංකීය සමාජය තුළ විශේෂයෙන්ම මේ නිරූපණ ශාස්ත්‍රය සහ විශේෂයෙන්ම මේ සම ගැන කතා කරද්දී අද අපිට ලංකාවට පුළුවන් නම් මේ තියෙන ආකල්ප නිරූපණ ශාස්ත්‍රය කෙරෙහි මිනිසුන් දකින ආකල්පය වෙනස් කරගන්න සහ මේ සම කෙරෙහි මිනිසුන් දකින ආකල්පය වෙනස් කරගන්න ඒ හරහා තාරුණ්‍යයට නිදහස් විලාසිතාවකට යන්න හොඳ වාතාවරණයක් නිර්මාණය වෙයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. Thank you very much, Janitu. He talks about a lot of important things today. එයා කතා කරන මම හිතන්නේ වැදගත්ම දෙයක් තමයි හිතන්නේ එයා කතා කරන මේ නිරූපණ ශාස්ත්‍රයේ අපි ප්‍රකට වෙළඳනාමයක් අපිම හදාගන්න එක ගැන මේ modeling industry එකේ විශේෂයෙන්ම when it comes to individual models themselves, how we can actually make a name for ourselves in that sense. And also, while we do that, he talks about the very different types of models that do exist and that we should improve and enhance coexistence in terms of our differences. Something that we definitely needed to kickstart things off on this beautiful episode. So thank you very much, Janitha, for mentioning that. I think, Hirana, what would you think about this? ඇත්තටම සෙන්ටර් මේ නිරූපණ ශාස්ත්‍රය කියවහම සමාජයේ තියෙන මතය සමහර විට අඳුරු රූපයක් වෙන්නට පුළුවන්. ඒක නිසා සෙන්ටර් මං හිතන්නේ මේ නිරූපණ ශාස්ත්‍රය හෝ වෙන මොන හෝ ශාස්ත්‍රයක් වේවා මේ ශාස්ත්‍රයට ඇවිල්ලා ඉගෙන ගන්නට කලින් ශාස්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් දැනුමක් එක්ක එන්නට පුළුවන් නම් මේ නිරූපණ ශාස්ත්‍රය මේ නිරූපණ ශිල්පිනියන් බොහොම ගුණාත්මක සහ වටිනා ශිල්පීන් බවට පත් කරන්නට හැකියාව ලැබෙයි. අපි බලමු දුලිත් කුලතුංග ඔහුට මොනවාද මේ විලාසිතා හා තරුණයින් ගැන කියන්න තියෙන්නේ කියලා. ෆැෂන් and youth. එහෙම නැත්නම් විලාසිතාව සහ තාරුණ්‍ය. මේ මාතෘකාවේ සුසංයෝගය හරිම ලස්සනයි. මොකද විලාසිතාව ගත්තම විලාසිතාවේ කේන්ද්‍රයේ විදියට සලකන්න පුළුවන්. මම විශ්වාස කරනවා තාරුණ්‍ය. මොකද විලාසිතාව කියන දේ අප සමාජයට අරගෙන යන්නේ. එහෙම නැත්නම් එය රැගෙන යන මාධ්‍ය විදියට මූලිකවම සලකන්නේ මා විශ්වාස කරන ආකාරයට තාරුණ්‍ය. නමුත් සෙන්ඩ්‍රෝ මම කැමති මේ මාතෘකාවේ වෙනස්ම පැතිකඩක් ගැන කතා කරන්න. එනම් විලාසිතාවේ භාවිතය. එහෙම නැත්නම් විලාසිතාව කියන දේ හරියට භාවිතා කිරීමේ ඇති වැදගත්කම. මොකද මේ ෆැෂන් එක එහෙම නැත්නම් මේ විලාසිතාව කියන දේ තව කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස් වෙනවා. එය ඔහුගේ පුද්ගල ආකල්ප මත එහෙම නැත්නම් අපි කියන්නේ බොඩි ෆිසික්ස්, ශරීරයේ උස මහත නැත්නම් සමේ වර්ණය ඒ වගේ දේවල් නිසා වෙනස් වෙනවා. සෙන්ටර් මගේ ෆැෂන් එක නෙමෙයි ඔයාගේ ෆැෂන් එක වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ ෆැෂන් එක නෙමෙයි මෙතනින් තව කෙනෙක්ගේ ෆැෂන් එක වෙන්නේ. ඒක අපිට අනන්‍යයි. නැත්නම් අපිට වෙනස් වූ ෆැෂන් එකක් තියෙනවා. ඒ වගේම තවත් ප්‍රධානම කරුණක් තමයි පුද්ගලයෙකුගේ පර්සනැලිටි එක. එහෙම නැත්නම් පෞරුෂය. එළියට විදහා දක්වන ප්‍රධානම කරුණක් තමයි ඒ ඔහුගේ විලාසිතාව. එහෙම නැත්නම් ෆැෂන් එක. ඒ ෆැෂන් එක භාවිතා කරනකොට අප කුඩා කාලේ සිට ගොඩනගාගත්තේ ඒ පෞරුෂයත් එහෙම නැත්නම් අප අවට පරිසරයටත් හානියක් සිදු නොවන ආකාරයට අපගේ විලාසිතාව භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තවත් අප එදිනදා ජීවිතයේදී අප නව පුද්ගලයන් හමු වෙන විට අපිට ඊටම වැදගත් දෙයක් තමයි අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන දේ. එහෙම නැත්නම් ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියන්නේ අප නව පුද්ගලයෙක් හමු වෙනකොට ඒ පුද්ගලයා තුළ අප කෙරෙහි ඇතිවන පළවෙනි හැඟීම. ඒ ඉතාමත් වැදගත්. මම විශ්වාස කරන ආකාරයට මේ අපගේ මාතෘකාව වන විලාසිතාව. විලාසිතාව තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ ෆස්ට් ස්ටේජ් එක. මොකද
අප පුද්ගලයෙක් සමග වාචිකව කතා කිරීමට ප්‍රථම ඔහුට අප පේනවා. ඔහුට අපිට දකින්න ලැබෙනවා. ඒ දැකීම තුළින් ඔහු අප කෙරෙහි ඉමේජ් එකක් යම්කා දුරට ඉමේජ් එකක් ගොඩනගා ගන්නවා. ඒ ඉමේජ් එක ගොඩනගා ගන්න ප්‍රධානම හේතු වෙන දේ තමයි අපේ ෆැෂන් එක. ඒ නිසා මෙහි භාවිතය ඉතාමත් වැදගත්. අපි කතා කරමු කොහොමද මේ ෆැෂන් කියන එක හරියට භාවිතා කරන්න කියලා. Thank you. Thank you very much දුලිත්. දුලිත් කියන විදිහට මේ විලාසිතාවන් භාවිත කරන විදිහ එහෙම නැත්නම් මේ භාවිතයත් එක්ක තව කෙනෙක්ට ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද එහෙම නැත්නම් අපි පළවෙනි දැක්මේදී මොන විදිහටද සැන්ඩ්‍රෝ තව කෙනෙක් අපි ගැන ආකල්පය ඇති කරගන්නේ කියන එක මේ විලාසිතාව එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් කොණ්ඩ මෝස්තරේ මේ දේවල් මත රඳා පවතිනවා. ඇත්තටම මේ සැන්ඩ්‍රෝ අපි අඳින පළඳින විදිහ අපි විලාසිතා කරන විදිහ තව කෙනෙක්ට පීඩාකාරී නම් තව කෙනෙක්ට වදයක් නම් ඇත්තටම අපිටම එකතු කරගන්න පවක් නේද ඒක? ඔව් හිරණ මේ එයා අපිට පෙන්නනවා ලස්සන moral dilemma එකක් අපි ඉංග්‍රීසි වලින් ඔකට කියනවා the dilemma where you should be unique in your own fashion but should it or should it not be discriminative to another person, offensive to another person. A beautiful bridge that he draws here with the topic that he brings. So thank you very much, Tulit. I think a very beautiful point that we can expound on in the discussion round as well. Let's give room for our next speaker, Savin Edirisinghe. විලාසිතා මන බඳිනා විලාසිතා. What is fashion? Fashion is a state of mind. මේ fashion කියන්නේ යෞවනය හා එක්වන නිකන් යුගල පදයක් වගේ. fashion නම් යෞවනය, යෞවනය නම් fashion. එහෙම නැත්නම් විලාසිතාව නම් යෞවනය, යෞවනය නම් විලාසිතාව. මේක හැම සමාජයේම නූතන සමාජය විතරක් නෙමෙයි. එදා ඉඳලා ආදි කාලේ ඉඳලා මේක නියතයක්. මේ fashion කියන එක මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නේ මේ ක්ලෝදින් එහෙම නැත්නම් ඇඳුම් වලට විතරක් කියලා හිතන්නේ. ඒ වුණාට එහෙම නෙමෙයි ෆැෂන් කියන එක අපේ මේ හෙයාර් ස්ටයිල් එක. එහෙම නැත්නම් කොණ්ඩ විලාසිතාවේ ඉඳලා ආකිටෙක්චර් එහෙම නැත්නම් ගෘහ සැලැස්ම වලට යනකම්ම යන දෙයක් තමයි ෆැෂන්. මේක දිනදා අපේ ජීවිතේ භාවිතා වෙන වචනයක්. එයාගේ ෆැෂන් එක එයාගේ ස්ටයිල් එක එහෙම කියන. So fashion, I think fashion is a paradox. එහෙම නැත්නම් ඒක විරුද්ධාභාසයේ වචනයක් සිංහලෙන් කියනවනම්. ෆැෂන් එකේ දැන් මේ නූතන සමාජයේ ෆැෂන් කියන්නේ ෆැෂන් කරන්නේ නැති එකට. ඒ කියන්නේ එන්න ෆැෂන් is becoming simpler and simpler. ඔකට නියම කතාවක් කියනවා ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඔහු කියන්නේ the most sustainable method to do fashion is being naked. එහෙම නැත්නම් නිර්වත තමයි ලෝකේ තියෙන හොඳම ෆැෂන් එක. මොකද we don't use any chemicals to create clothes, or we don't use any natural resources. We don't destroy any natural resources to create human clothing. මොකද්ද අපිට අවශ්‍ය විදියට අපේ අපේ ඇඟ හැඩගැසිලා තියෙනවා. ඒ වුණාට මිනිස්සු clothing පාවිච්චි කරන විදි ගොඩක් තියෙනවා. මිනිස්සු fashion පාවිච්චි කරනවා ආරක්ෂාවට. සීතලෙන් ආරක්ෂා වෙන්න, අවු රශ්මියෙන් ආරක්ෂා වෙන්න මිනිස්සු ක්ලෝදින් පාවිච්චි කරනවා. එතනින් එහාට ගියාම මිනිස්සු ක්ලෝදින් ෆැෂන් කියන එක ක්ලෝදින්ම විතරක් නෙමෙයි වෙන වෙන දේවල් තමන්ගේ හෙයා කට් එක තමන්ගේ ගෙවත්ත ඒවත් ෆැෂන් තමයි. මේවා පාවිච්චි කරන්නේ to express yourself. ඒ කියන්නේ තමන් කවුද කියන එක මිනිස්සුන්ට පිටට කියන්න හරි ලේසි දෙයක් තමයි මේ ෆැෂන් කියන්නේ. මොකද තමන් කටින් කියන්න ඕනේ නැහැ. තමන් අඳින පළිදින විදියෙන්, තමන්ගේ වටේ තියෙන විදියෙන්, තමන් හැසිරෙන විදියෙන් මේ හැසිරෙන විදියත් behavior කියන්නේ it's also a fashion. මේක යෞවනයට සම්බන්ධ වෙන්නේ මොකද යෞවනය අපි දන්නවා in the youth we are rebellious. අපි ලෝකෙ පෙරලන්න, ගල් පෙරලන්න මේ වගේ දේවල් කරන්න යන්නේ යෞවනය තමයි. ෆැෂන් උත් ඒ වගේ. ෆැෂන් is unorthodox. ඒ කියන්නේ ෆැෂන් එක සමාජයේ නිතරම උඩුගම්බලා පිහිනුමක් තමයි කරන්නේ. හැමතැනම තියෙන දේවල් දැන් ලෝකේ ෆැෂන් වුණාට ඉස්සර එහෙම නැහැ. Uniqueness is fashion. දැන් ඒක නැති වෙලා යනවා මේ ෆැෂන් කියන එකෙන්. දැන් ওই අද සමාජයේ ওই යකාගේ මූණ තියෙන කලිසම, යකාගේ මූණ තියෙන සරම, ඒව ෆැෂන්. ඒව හැමෝම අඳිනවා. හැමෝම අඳින එකක් දැන් ෆැෂන් එකක් කියලා. ඒ වුණාට ඇත්ත වශයෙන්ම ෆැෂන් එක කියන්නේ it must be unique. මෙතන දැන් 8 දෙනෙක් කතා කරනවා සැන්ඩ්‍රෝ. 8 දෙනා 8 විදියකට ඇඳන් ඉන්නේ. ඒක එහෙම වෙන්න ඕන. ඒක සාමාන්‍ය නියතයක් වුණොත් ඕක අපි දකිනවා පාසල් වලදී තමයි මුලින්ම යෞවනය ෆැෂන් කියන එකත් එක්ක ගැටෙන එක ඇති වෙන්නේ.
තමන්ට ඕනි විදිහට කොණ්ඩේ කපන්න බෑ ඉස්කෝලේදී. ඊට පස්සේ යෞවනය තීරණයක් අරගන්නවා තමන්ගෙම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මම මට ඕනි විදිහට කොණ්ඩේ කපනවා. එහෙම තමයි ෆැෂන් එක ටික ටික වර්ධනය වෙන්නේ. ඉතින් මම ඔබලා මේට කියන්නේ හිතන්න ෆැෂන් කියන්නේ යුනික්නස් එක. එහෙමත් නැත්නම් හැමතැනම තියෙන දෙයට නෙමෙයි. Thank you. Fashion is being rebellious, and so is the youth. Thank you very much, Savin, for giving us a very philosophical perspective of this entire topic that we are talking about today. Something that made us question the very norms that we believe in today in this economy. I believe in this world, apologies. I believe you also made question your own thoughts with what Savin said. He mentioned how fashion is becoming simpler and simpler. And he also mentioned a nice fact that being naked itself is the best form of fashion. Something we can definitely bring up and talk about in the discussion round. Whether this is in fact sustainable, whether this is fashion in itself. Fashion is to express, and that is how we all individually express ourselves. I think a very important point that Savin stressed on to all of us. Thank you very much, Savin. A beautiful perspective. What do you think, Hiranne? ඇත්තටම සන්ට් මේ සවින් කියන විදිහට ආදි මානවයා මේ ඇඳුම් පැළඳුම් කියන දේ මූලික මිනිස් අවශ්‍යතාවයක් කියලා හැඳින්වුවේ මේ කාලගුණ දේශගුණ විපර්යාස වලින් වෙන හානිය අවම කරගන්න මේ මැසි මදුරු වදුරු වලින් බේරෙන්න. හැබැයි මේ කාලෙත් එක්ක තරුණයා වේවා එහෙම නැත්නම් මේ හැම වයස් කාණ්ඩයකම පුද්ගලයෝ මේ විලාසිතාව කාලෙන් කාලයට වෙනස් කරගත්තා. හැබැයි අවසානයේදී සවින් කියන විදිහට මේ හැමෝම කරන පොදු විලාසිතාවක් වෙච්ච යුගයක ඔබට පුළුවන් නම් අද්විතීය පුද්ගලයෙක් වෙන්න, අද්විතීය විලාසිතාවක් එක්ක ඔබට අනන්‍ය විලාසිතාවක් අරගෙන එන්න. මං හිතන්නේ ඒ තමයි විලාසිතාවේ අලුත් මානයක් වෙන්නේ. ඉතින් ඔබේ විලාසිතාව තෝරගන්න අයිතිය තියෙන ඔබට අපි තව බොහෝ දේවල් කතා කරමු මේ විරාමයෙන් අනතුරුව මේ විලාසිතාව සහ යෞවනය පිළිබඳ. Short commercial break. You are now back at Seetala Eetala, where we were talking about fashion and youth. We have our next speaker, Budmin Amaradivakara. පිරිමි ළමයෙක් රැවුල වැවුතින් රස්තියතුකාරයෙක්ද? පිරිමි ළමයෙක් කොණ්ඩේ වැවුතින් රස්තියතුකාරයෙක්ද? ඒතර ගෑනු ළමයෙක් මෙහෙම ඇන්දොත් පොෂ්ද? ඒතර ගෑනු ළමයෙක් අරම ඇන්දොත් ගොඩේද? සමාජයේ අපි අදින පරිඳින විදිහට මිනිස්සු අපි ගැන විවිධ දේවල් කියනවා. ඉතින් අදම බලන්නකෝ අද ඉන්න 8 දෙනාම එක එක විදිහට තමයි ඇඳන් වල තියෙන්නේ. ලොකු විවිධත්වයක් තියෙනවා. ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් සමාජයේ අපි ජීවත් වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේම මිනිස්සු අපි ගැන එක එක කතා කියනවා. හිතන්නකෝ අපි විශ්වවිද්‍යාලයක ඉන්නකොට අපිට කට්ටියට ඔක්කොටම එකට වැඩ කරන්න ගොඩක් වෙලාවට අවස්ථාව හම්බ වෙනවා. එකට වැඩ කරනකොට මිනිස්සු විවිධ බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් එනවා. කට්ටිය එක එක ඉකොනොමිකල් බෑග්ග්‍රවුන්ඩ්ස් වලින් එනවා. එතකොට ඒගොල්ලන්ට සරලන විදිහට තමයි ඒගොල්ලෝ අඳින්නේ. එතකොට හිතන්නකෝ ගෲප් එකක 10 දෙනෙක් ඉන්නවා කියලා. එක ළමයෙක් ඉන්නවා ටිකක් අඩු ආදායම්ලාභී පවුලකින් එන. හැබැයි ඒ ළමයා මාර දක්ෂයෙක්. හිතන්නකෝ ඒ ළමයා ශිෂ්‍ය නායකයෙක් කියලා. හොඳ ශිෂ්‍ය නායකයෙක්, හොඳ කතිකයෙක්, ඒතර හොඳ රංගපාන්න පුළුවන්. ඒතර හොඳ සින්දු කියන්නත් පුළුවන්, හොඳ ලියන්නත් පුළුවන්. හැබැයි අරට ඉන්න ළමයි ටික එයාව ගණන් ගන්නෑ. එයා කියනවා ආපු අරයත් එක්ක නම් අපිට කතා කරන්න බෑ. අර හරිය ගොඩේනේ. බාන්න අඳින විදිහ. හොඳ උදාහරණයක් විදිහට ඒ ළමයට තියෙන්න පුළුවන් අඩුම ගානේ ඇඳුම් දෙකක්වත්. ඉතින් ඒ ළමයි ඒ ටික තමයි දවස් 5ක් අපි යුනිවර්සිටි යනවා නම් ඒ ළමයි ඒ ටික තමයි පුළුවන් තරම් බලන්නේ ඒ දවස් 5ම අඳින්න. ඒ සමහර ළමයි ඉන්නවා දවස් 5ටම ෂර්ට් 5ක් තියෙනවා, දවස් 5ටම කයිසම් 5ක් තියෙනවා. ඒ වගේම සබතුත් 5ක් තියෙනවා. ඒ විවිධ ළමයිට තියෙන ශක්තිමත් ආර්ථිකයත් එක තමයි ඉකොනොමිකල් හොඳ ඉකොනොමිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා තමයි ඒ ළමයින්ට පුළුවන් ඒ විදිහට අඳින්න. ඒත් ඇත්තටම අපි මිනිස්සෙක්ව එහෙම අඳින පළදින විදිහෙන් අපි මනින්න ඕනේද? ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම මෙතනින් සියලු දෙනාගෙමුත් අහනවා අපි මිනිස්සෙක්ව අඳින පළදින විදිහෙන් මනින්න ඕනේද කියලා. ඒ වගේම ගෙදර ඉන්න ඔබෙනුත් මම මේ ප්‍රශ්නය හැමෝගෙම අහනවා. ඒ වගේම මම කියන්න කැමති තව උදාහරණයක්. අපි කමුකෝ ලොකු හොරෙක් ඉන්නවා. ඒ හොරා හොඳට අඳිනවා. හොඳට ඇඳුම් අඳිනවා, හොඳ ෂර්ට් අඳිනවා. ඒත් කූඩු ඇතුළට ගියාම හොරාමනේ. පොලිසිය කියන්නේ නැහැ ඔයා හොඳට අඳිනවා නම් ඔයා මේ පොෂ් හොරෙක් කියලා කියන්නේ නැහනේ. හොරාමයි ඇතුළේ. ඉතින් අන්ති වශයෙන් සාරාංශය වශයෙන් මම කියන්න කැමති
අඳින්න පළඳින විදිහෙන් අපිට මිනිස්සෙක්ව මයින්න බෑ. බොහොම ස්තුතියි. You can't measure a man by the fashion that he wears. Something very important that Budmin told us today. Thank you very much, Budmin. And with that, හිරණයා හොඳ දෙයක් කියනවා. එයා කියනවා මේ රැවුලවවන් හිටියාම ගොඩේද නැත්තම් ඇත්තරම වෙනස් දෙයක්ද ඒක. මොකද මිනිස්සු කැමති ඒක එක කෝණයකින් විතරක් බලන්න. හැබැයි අපි ඇත්තරම ගත්තොත් හමුදාවේ ඉන්න සෙබලට තියෙන විනයක් ඒ රැවුලවවන් ඉන්න ගොඩේ අපි කියනවා ගැන්ග්ස්ටර් ගැන්සිකාරය කියලා. ගැන්සිකාරයට නැති. ඉතින් එහෙම බැලුවොත් එහෙම අපිට ඇත්තටම විලාසිතාවෙන් කියන්න බෑ නේද මිනිහා කවුද කියලා. මිනිස්සු විවිධාකාරයි. ඉතින් බුද්මින් අපිට ඒ දේ ඇත්තටම ලස්සනට පෙන්වනවා. තවත් දෙයක් කියනවා. He tells us about these criminals that are there. So I think Budmin, you would also, and everybody else also would agree that the best criminals do wear the ties and not any other things. So we cannot tell the difference between anyone just because of the way that we wear. And he also brings up a very important dilemma, that is when it comes to these variables themselves. Are we really dividing ourselves with fashion, or are we uniting ourselves with fashion? He brings up a very important point that we can talk about in the discussion rounds as well. ඇත්තටම සෙන්ටර් මේ පාරිශුද්ධ භවයේ වර්ණය එහෙම නැත්නම් සංකේතය කියලානේ අපි සුදු පාට හඳුන්වන්නේ. අපි දකිනවා දැන් ගොඩක් සුදු ඇඳගත්ත මිනිස්සු ඉන්නවා. හැබැයි සමහර විට ඇතුලේ චරිතය කළු වෙන්නට පුළුවන්. මිනි මරුවෝ මංගල කරයෝ හොරු මේ ඕන කෙනෙක්ට තමන්ගේ ඇඳුමෙන් එහෙම නැත්නම් ඇඳුමේ වර්ණයෙන් පුළුවන් ඒ චරිත ස්වභාවය වෙනස් කරගන්නට. හැබැයි ඔහු ඇතුළතින් සිතුවිලි වලින් පාරිශුද්ධ පුද්ගලයෙක්ද එහෙම නැත්නම් මොන විදිහේ කෙනෙක්ද කියන එක ඇඳුමෙන්ම අයින්න බෑ. හැබැයි සුදු ඇඳගත් සුදු මිනිස්සුත් ඉන්නවා. සුදු කියන්නේ හදවතේ පැහැය මිසක් ඔබේ ඇඳුමේ පැහැය නෙවෙයි කියන එකත් මතක් කරන්නට අවශ්‍යයි. අපි බලමු දිනිත් සේනාරත්න what he is going to tell us next. විලාසිතාව කියන්නේ ඉතාමත් බලවත් මෙවලමක්. අපේ දුලිත් අයියා හරියාකාරව කිව්වා වගේම තමයි විලාසිතාව තමයි පුද්ගලයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ක්‍රියේට් කරන්නේ. පුද්ගලයෙක් Tamanට දෙන ගෞරවය, Tamanට කැමති දකමැතිද කියන දේ ඩිසයිඩ් කරන්නේ පුද්ගලයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මත. පුද්ගලයාගේ බිහේවියර් එක, කොණ්ඩේ පීරන විදිය බුද්මින් කිව්වා වගේ සමේ පැහැ වෙන්න පුළුවන්. සමේ පැහැට අමතරව Taman අඳින විදිය. මේ දෙන් තමයි පුද්ගලයෙක්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ක්‍රියේට් කරන්නේ. තව අපිට පොඩි කාලේ ඉඳන්ම කියලා දීලා තියෙනවානේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් මැටර්ස් කියලා. බිස්නස් එකක් වුණත් පුද්ගලයෙක්ගේ අනන්‍යතාවයට පවා මේක ලොකු බලපෑමක් කරනවා. මේ දේ හින්දම තමයි සවින් මල්ලි කිව්වා වගේ විලාසිතාවයි තරුණයයි කියන්නේ යුගල පද දෙකක් වගේ. යාබදව යන වචන දෙකක්, යාබදව යන කරුණු දෙකක්. මේ හේතුවෙන්ම තමයි තරුණයාට ලොකු වගකීමක් තියෙන්නේ තමන්ගේ විලාසිතාව තෝරා ගැනීමේදී. දැන් අපි අපේ විලාසිතා ඉන්ස්පිරේෂන් එකට, ෆැෂන් ඉන්ස්පිරේෂන් එකට ගොඩක් දුරට අපි බලන්නේ යුරෝපියන් කන්ට්‍රීස් දිහානේ. වෙස්ටර්න් කන්ට්‍රීස්, ඇමරිකාව, යුරෝපය මේ වගේ රටවල් වලින් තමයි අපි අපේ ආభాෂය නැත්නම් ඉන්ස්පිරේෂන් එක ලබා ගන්න. මෙතන පුංචි ගැටුමක් තියෙනවා. මේ දේ වැරදි නැහැ. මොකද අපි හිතනවා ඒගොල්ලන් තමයි ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ පෙරටුගාමීන් කියලා. ඒගොල්ලන් තමයි ඉදිරියෙන් ඉන්නේ කියලා. ඒකින්ද අපිත් කැමති මොඩර්න් විදියට ලස්සනට ඇඳලා කරලා ඉන්න. ඒකේ කිසි වරදක් නැහැ. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. වෙස්ටර්න් කල්චර් එක ගත්තාම ඒගොල්ලන්ට අපි තරම් ගැඹුරු, අපි තරම් ඉපැරණි, රිච් කල්චර් එකක් නැහැ. හෙරිටේජ් එකක් නැහැ. මන් දකින විදියට වෙස්ටර්න් කන්ට්‍රීස් අනවශ්‍ය විදියට ෆ්‍රී තින්කින්, අනවශ්‍ය විදියට ලිබරල්. මේ හේතුන් මත අපි අපේ ෆැෂන් එක තෝරගද්දි අපි බලන්න ඕනේ මේක අපේ කල්චර් එකට වැරදි විදියට ඉෆෙක්ට් වෙනවද කියලා. අපේ අවට පරිසරයත් එක්ක මේ දේ ගැලපෙනවද කියලා. මේ බුද්ධිමත් අදහස ඇතුව තමයි තරුණයා තීරණය කරන්න ඕනේ මම මොන විදියටද අඳින්නේ, මම මොන විදියටද හැසිරෙන්න ඕනේ කියලා. මොකද දැන් වෙස්ටර්න් කල්චර් එක ගත්තාම මේල් ෆීමේල් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකෙත් ලයින් එක ටික ටික බ්ලර් වෙනවා. පිරිමි පවා දැන් ලොකු ෆැෂන් අයිකොන්ස්ලා පවා ඩ්‍රෙසස් අඳින්න පටන් අරගන්න. මේ දේ වැරදක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක අපේ පරිසරයට 100%ක්ම ගැලපෙනවද? ඒ දෙන් මෙහි අර ලස්සන ෆැෂන් එක අප්‍රීෂিয়েට් කරනවට වඩා මිනිස්සුන්ගෙන් ක්‍රිටිසයිස් වෙනවා නම් worth itද ඒ වගේ රිස්ක් එකක් ගන්න එක? සමහර විට Tamanට ලොකු ස්ටේට්මන්ට් එකක් කරන්න ඕන. සමහර විට හිට් එකක් වෙන්න ඕන නම් මේ වගේ දෙයකට යන්න පුළුවන්. නමුත් ඒක බුද්ධිමත් තීරණයක්ද ලොන්ග් ටර්ම් එකේ? මේ දේ කල්පනා කරලත් තරුණයා තමන්ගේ ඉදිරි ගමන තීරණය කරන්න ඕනේ. මම අවසන් කරන්නම්
සවින් මල්ලි කිව් පටන් ගත ගීතේම චාන්දනී හෙට්ටිය ආරච්චිගේ ලස්සන සමනලය ගීතේම තව පුංචි වදනක් ඔයගලන් සමග බෙදාගෙන. මලට පෙති වගේ බබලන විලාසිතා. තමන් මලක් නම් තමන්ව බබලන්නේ තමන්ගේ විලාසිතාව. ඒකින්ද බුද්ධිමත්ව තීරණය කරන්න මොකක්ද අඳින්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද තමන්ගේ පෞරුෂය ලෝකයට පෙන්වන්නේ කියන දේ. ස්තුති කාලයට. Thank you very much දිනිත්. දිනිත් කියන විදිහට මේ ශ්‍රී ලාංකික අපිට අනන්‍ය වෙච්ච ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් සංස්කෘතියට අනුගත වෙච්ච ඒ ජාතීන්ට ආගමට අනුගත වෙච්ච ඇඳුම් පැළඳුම් තියේදී ශ්‍රී ලාංකිකයා මේ විලාසිතාව කියලා හොයාගෙන යන්නේ බටහිර ආభాෂය ඇති එහෙම නැත්නම් විදේශ රටක ඒ විදේශිකයන් අඳින පළඳින විදිහ වෙන්න පුළුවන්. හැබැයි සැන්ඩ්‍රු මේ ජාතික ඇඳුම ළමා සාරිය වෙන්න පුළුවන් ඔසරිය මේ දේවල් ශ්‍රී ලංකාවට ආවේනික දේවල්. ඇයි මේ විලාසිතා අතර මේවට ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව අපි බටහිර ආభాෂිත ඇඳුම් පැළඳුම් මේ සමාජගත කරන්න උත්සාහ කරන්න කියන එක මම හිතන්නේ ගැටලුවක් අපිට කතා කරන්න පුළුවන් මේ ඩිස්කෂන් රවුන්ඩ් එකේදී. Yes, Irani, he talked to us about this unnecessary liberalism that is needed, the unnecessary freedom of expression do we need. මොකද අපි දැන් ඇත්තටම දන්න දෙයක් තමයි හිතන්නේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය ගත්තම අපේ විලාසිතාව ගත්තම මේක අපි හිතන්න පුළුවන් මේක රාමුවක් කියලා. හැබැයි මේක රාමුවක් විතරක් නෙවෙයි මේක ආරක්ෂිත වැටක්. අපිට අපේ සංස්කෘතිය රඳවා පවත්වන්න තියෙන වැටක්. ඉතින් ඒ දේ තමයි මම හිතන්නේ අද අපිට දිනිත් පෙන්නුවේ. මේ දේ හරහා because he showed us about this line that we have with our conventions, with our culture, is not just a line that makes us deter from going forward and becoming free, but it is a line that keeps us safe with our cultures inside ourselves. So I think that's a very important thing to note as well. While we go on to our next speaker, Sandev Ubesekara. මේ මොලයක උස්සකට වැඩ පටන් ගමුනේ. හරි. අද මාතෘකාව ෆැෂන් ඇන්ඩ් යූත්. තාරුණ්‍ය සහ විලාසිතා. මේ තාරුණ්‍ය විලාසිතා කරනකොට හැමතිස්සෙම බලන්නේ මොකක්ද? උපතින්ම දැන් අපි මිනිස්සු. මිනිස්සු කවුද? මිනිස්සු කියන්නේ පෘථග්ජනයි. ලෝභයි. හැමතිස්සෙම බලන්නේ මේ අනේකට වඩා උඩට එන්න. ඔන්න ඔය අනේකට වඩා උඩට එනකොට යෞවනත්වයේ බෙදෙනවා කොටස් දෙකකට. ඒ බෙදෙන්නේ මොලේ යකා හින්දා. කවුද මේ මොලේ යකා කියන්නේ? මොලේ යකාට අපි වෛද්‍ය විද්‍යාත්මක කියන ඇමිග්ඩලා. මොකක්ද එකෙන් වෙන්නේ? ඔබ දන්නවා අපිට යෞවනත්වයේ තියෙන එක ව්‍යාවධියක් නව යෞවනිය කියලා. නව යෞවනයේදී නැත්නම් අපිට ඇඩලසන්ස් යේදී අපි ෆැෂන් කරනකොට කොහොමද? ඇඩලසන්ස් යේදී ලොකු දෙයක් තමයි සැන්ඩ්‍රෝයි අපි දන්නවා ඉමිටේටින් කියන එක. අපි ටීවී එකේ දකිනවා මලයාලම් නළුවෙක් වෙන්න පුළුවන්. දෙමළ නළුවෙක් වෙන්න සුපර්මෑන් වෙන්න පුළුවන්. සා අපි පාරේ දකින කවුරු වෙන්න පුළුවන්. අපි හදන්නේ නිතරම ඉමිටේට් කරන්න. ඔය ඇඩලසන්ස් ඒජ් එකේදී ඒක තමයි මොලේ යකා කරන්නේ. මේ මොලේ යකා ඇඩලසන්ස් ඒජ් එකේදී හරි දරුණුයි. කැමති නැහැ ලිමිට් වෙන්න. කැමති නැහැ ලිමිට් එකක ඉන්න කැමති නැහැ. කොහොම හරි කඩාගෙන ඉස්සරහට යන්න තමයි බලන්නේ. මං කිව්වා දෙවෙනි කොටස. යොවුන්නේ. යොවුන්නේදී අනිකාට වඩා උඩට එන්න හදන්නේ තමන්ගේ ආත්මගරුත්වයයි ගෞරවාන්විත බවයි කියන දෙක රැකගෙන. ඔන්න ඒ දෙක රැකගෙන ෆැෂන් කියන එක ඉදිරියට එනකොට ගොඩක් කට්ටිය බලන්නේ අනිකට වඩා උඩට එන්න වෙනස් විදියකට. ඒ කියන්නේ අන්න ලිමිට්ලස් භාවය නැතුව තමන් තමයි දක්ෂ, තමන් තමයි මෙහෙම වෙන්න ඕන, තමන් තමයි කතා කරන්න පුළුවන් එක්කෙනා, තමන් තමයි හොඳටම ඇවිදින්න පුළුවන් එක්කෙනා සහ වැදගත්ම දේ තමන් තමයි හොඳට හිතන එක්කෙනා. හිතීම ෆැෂන් එකක්. ඉතින් මෙන්න මේ මොලේ යකා අවුස්ස ගැනීම තුළ තමයි මෙන්න මේ දෙක සිද්ධ වෙන්නේ. ඉතින් අපි හිතන්න ඕනේ මොකද්ද? මිනිහෙක් ෆැෂන් කරනවා නම්, යෞවනයෙක් ෆැෂන් කරනවා නම් ඒ ෆැෂන් එක රඳා පවතින්නේ අර කිව්ව ඇමිග්ඩලා. මොලේ යකා. හරියට අවුස්ස ගන්නවද නැද්ද කියන එක මත තමයි. ස්තුතියි. During the adolescent stage, we find no limit to the things that we do. That includes fashion itself. Thank you very much, brother, for mentioning that very valuable point in this dialogue. I think that we needed something we needed right before we went into the discussion round here, and I think you'd agree. So with that, he mentioned a lot of important things. He mentioned how when we become our adolescent selves, we try to find no limit in where we want to go, in the things that we do. That includes fashion. In fashion, we try to imitate. In imitation, we find pleasure. And in that, we find no limit. That in turn evolves into the different sorts of fashions that we hold accountable to ourselves, which will become who we are in the future. Like he said, he himself being a school child attests to what he said himself. So I believe something very important that he told us. Thank you very much, Sandev. I think we can talk about this more in the discussion round. What do you think, Irani?
සන්දේව් මේ අපේ කතා බහට අලුත් වචනයක් එක්කනේ සැන්ඩ්‍රා එන්නේ. මොලේ යකා. ඔබ යෞවනයෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මොනියම් හෝ අවධියක ඉන්න මේ රටේ පුරවැසියෙක් වෙන්නට පුළුවන්. ඔබේ මනස එහෙම නැත්නම් ඔබේ සිතුවිලි තමයි ඔබේ විලාසිතාවට පාර කියන්නේ. මේ සිතුවිලි එක ගමන් කරද්දී නිවැරදි පාර හොයාගෙන ඔබට ගැළපෙන නිවැරදිම විලාසිතාව කරන එක ඔබට අයිති වගකීමක්. ඔබේ විලාසිතාව තෝරගන්න අපි පුංචි විරාමයක් ඔබේ මනසට ලබා දෙනවා. මේ කෙටි විරාමයෙන් අනතුරුව අපි නැවත හමු වෙමු සීතල ඊතල වැඩසටහනේ. After that commercial break, we are now back with your favorite round at Seetala Itala, the discussion round. We were talking about fashion and the youth. And in this topic, we have found very beautiful corners. And today, right here, we are going to be darting questions at each other. But before that, the two of us, Hiranya and I, have a question open to all six of you today. You see, the youth gets influenced easily. Apita, matana Savin Kalin Kiwa, me Tarunaya kiyanne Kerali ගල් පෙරලන්න එහෙම ලෑස්ති සෙට් එකක් රයිට් අපි සිංහලෙන්ම කිව්වොත් එහෙම. ඉතින් මේ වගේ තරුණ පිරිස් ගත්තම we get influenced easily. But in terms of that, I think in terms of media as well, Hiranya, we get influenced easily, don't we? ඇත්තටම සර් දැන් තව දෙයක් එකතු කරලා අපි කතා කරපු නැති දෙයක් මේ ඩිජිටල් මාධ්‍ය මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් එක තරුණයා බොහොම ඉක්මනට දේවල් වැළඳ ගන්නවා. විලාසිතාවත් ඒ විදිහට අපි TikTok කියන එක මේ තරුණයා අතර බොහොම ප්‍රචලිතයි. හැබැයි මේ TikTok එක එන විලාසිතාව ඇත්තටම මේ යහපත් විලාසිතාවක්ද එහෙම නැත්නම් ගුණවත් විලාසිතාවක්ද කියන එක ප්‍රශ්නයක්. අපි මේ රූප මාධ්‍ය ඇතුළු කොටගත ඩිජිටල් ප්ලැට්ෆෝම් එක තරුණයා මොන විදිහටද විලාසිතාව බැලඳගන්නේ? ඕගොල්ලෝ මොන විදිහටද ඒක දකින්නේ? සුබ එහෙම නැත්නම් හොඳ සහ නරක පැති දෙකම. ඔව් හිරන්නේ එතනදී අපිට දකින්න පුළුවන් ඔය ගොඩක් විලාසිතාවෙන් දැන් වෙලා තියෙන නූතන දේ කවුන්ටර් කල්චර් එකක් හැදිලා තියෙනවා. එහෙම නැත්නම් පෙරලා ඒ ෆැෂන් කියන එකට ඒක දැන් අපි TikTok ගත්තොත් TikTok ගොඩක් අය කරනවා. ගොඩක් අය කරනවා ඒක හොඳ දෙයක්ුත් නෙමෙයි නරක දෙයක්ුත් නෙමෙයි. ඒක එහෙම තියෙන දෙයක්. ඒක නූතන සමාජයෙන් ඇති වෙච්ච දෙයක්. ඒකට ඒ වුණාට කවුන්ටර් කල්චර් එකක් හැදෙනවා දැන්. ඒ කියන්නේ ඒක කරන්න එපා කියලා කියනවා. දැන් TikTok කරන්න නැති එකත් ෆැෂන් එකක්, කරන එකත් ෆැෂන් එකක්. අන්න ඒක තමයි මේ නූතන සමාජය වෙලා තියෙන ප්‍රශ්නයක්. මම ඒකයි මුලදී කිව්වේ පැරඩොක්ස් එකක් කියලා මේ ෆැෂන් එක. දැන් එකට එක කැපිලා යනවා. එතකොට මුකුත්ම නැති වෙනවා. එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එතකොට මිනිස්සුන්ට තමන්ගේ එක්ස්ප්‍රස් කරන්න බෑ දේවල්. මොකද තමන්ව එක්ස්ප්‍රස් කරොත් තමන්ගේ හැඟීම් දැනීම් තමන්ගේ පර්සනැලිටි එක්ස්ප්‍රස් කරොත් අනිවාර්යෙන් කොහේ හරි සමාජයේ කවුරු හරි කෙනෙක් ඉන්න එකට විරුද්ධ වෙන. ඒක එහෙම වුණාට කමක් නැහැ. ඒ වුණාට ඒක ගොඩක් කවුන්ටර් කල්චර් එකක් විදියට ගියොත් මම හිතනවා මෙතන ඉන්න අනිත් අයත් මාත් එක්ක එකඟ වෙයි. ඒක ඵලදායී දෙයක් නෙමෙයි එතකොට. ෆැෂන් ඕනම දෙයක් මිනිස්සු කරන ඵලදායී වෙන්න ඕනනේ. එතකොට ෆැෂන් කියන එකෙත් ඵලදායක් තියෙනවා. මොකද ওই ඇපරල් ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්නම් ගාමන්ට්ස් එහෙම එක්ස්පෝර්ට්ස් මං හිතන්නේ භාගයක්ම වෙන්නේ ලංකාවේ එක්ස්පෝර්ට්ස් වලින් භාගයක්ම වෙන්නේ ওই ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ. 15%ක් යෞවනයේ වර්ක් ෆෝස් එකේ යෙදিলা ඉන්නවා ගාමන්ට්ස් එහෙම. ඒවත් ඉතින් ෆැෂන් එකන්නේ ෆැෂන් වලට අදාළ දේවල්නේ. අනික මේක මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ට්‍රිලියන මං හිතන්නේ 14ක් ලෝකෙම්ම අවුරුද්දකට ආදායමක් උපයන ඉන්ඩස්ට්‍රි එක. අපි ඒව ගැනත් හිතන්න ඕන මං හිතන්නේ. Thank you very much Savin. ඒත් එක්ක මම කැමති පුංචි දෙයක් අහන්න. දැන් අපි ෆැෂන් කියලා ගත්තම හිරණ අපි හිතන්නේ හැම වෙලෙම අපි මේ මොඩලින් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම කියලා. හැබැයි අද අපි කතා වුණා මේ දේ ඇවිල්ලා අපි එදිනෙදා අඳින දේවල් මේ 8 දෙනා ඇඳන් ඉන්නේ 8 විදිහකට. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ නැද්ද දැන් විශේෂයෙන්ම when you take women අපි කියන ළමයි ගත්තම මේ වගේ එක discrimination ගොඩාක් discriminate වෙන්න chance එක තියෙනව නේද? Because things like catcalling, things like discrimination of women inherently starts with certain odd or I would say excessive, something Dinit said himself, excessive liberalistic ways that we start to dress. Is it the way that they dress or is it the mentality of the men and women who view this fashion? An open question to all of you. Api fashion ගැන කතා කරාම මම හිතන්නේ when we have to talk about women in fashion, something very important. What do you all think? Well, Sandro, to be honest with you, number one, the whole reason why catcalling culture is built is because it's embedded in our culture in a way. මොකද ඔය ගෑනු ළමෙක් දිහා බලලත් නිකන් අර
වැරදි ඇහෙන් බලලා වැරදි ඇහෙන් ඔය සමච්චලයට පවා ලක් කරන එක. අර ඒ වගේ පුද්ගලයෙක්ව එච්චර අපහසුතාවයකට පත් කරනවා නම් ඇත්තටම ඇඳුමේ මං හිතන්නේ වරදක් තියෙනවා කියලා. ඒ කරන පුද්ගලයාගේ මානසිකත්වය තමයි වරද්ද තියෙන්නේ. ඒත් එක්කම තමයි දැන් ෆැෂන් ගත්තහමත් අපි මයින්ඩ්ෆුල් වෙන්න ඕනේ අපි මොන විදිහටද අඳින්නේ කියලා. සමහර විට රෑම්ප් එකක අඳින ඇඳුමක් අපිට පාරේ ඇඳන් යන්න බෑ. එතන තමයි පුද්ගලයාගේ බුද්ධිය එළියට පේන්නේ. කල්පනාකාරීව අපි අඳිනවා නම් අපිට සමහර විට පරිස්සම් වෙන්නත් පුළුවන්. නමුත් අපි අර කැට් කෝලින් කල්චර් එකේ ඉන්න හින්දා මම කියන්නම් over exposing is anyway problematic. නමුත් අපි දන්නවනේ ඉස්සරින්ද හරි ස්කර්ට්ස් උනත් අඳින්න පුළුවන්. ඩීසන්ට් ලෙන්ත් එකක් තියෙනවනේ. ඩීසන්ට් කියලා කියන්නේ සමහර විට දණහිස්සට ටිකක් උඩ වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. Tamante ඒක uncomfortable නැත්තම් if you are okay with wearing that, if you are okay with handling the consequences, by all means. එහෙම නැතුව Taman නිකන් අර ෆැෂන් ස්ටේට්මන්ට් එකක් කරනවා කියලා Taman අපහසුතාවයට පත් වෙන්න පුළුවන් කියලා දැනත් ඇඳගෙන කරනවා නම් ඒක එතකොට Tamanගේ පිටින් මේ වරද යන්නේ. ඒකට තව පොඩ්ඩක් දෙයක් ඇඩ් කරන්න ඕනේ. දැන් අපි ඉතිහාසයට ගියාම දැන් විශේෂයෙන්ම අපි කාශ්‍යප රජතුමාගේ කාලේදී අපි දැකලා තියෙනවා මේ සීගිරි ලලනාවන් ඉඳලා තියෙනවා right. එතකොට ඒ කාලේ තිබිච්ච ෆැෂන් එක වෙනම ෆැෂන් එකක්. එතකොට ඒ කාලේ තිබිච්ච ෆැෂන් එක හැටියට දැන් අද කාලේ මිනිස්සු ඒ කෝණයෙන් දැක්කනම් දැන් අදටත් අපි දකිනවා සාහිත්‍යදරයන් ඔය විදිහටම විවේචනය කරන මිනිස්සුම ගිහිල්ලා සීගිරියට ගිහිල්ලා කියනවා කොයිතරම් සුන්දරද කියලා මේක. එතකොට අපි දකින්න ඕන ප්‍රධානම දේ තමයි ඒක ට්‍රැඩිෂන්ස් වයිස් වෙනස් වුණත් හරිද කාලයෙන් කාලයට වෙනස් වුණත් ෆැෂන් එක කියන දේ තියෙන වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එකට මිනිස්සු රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඩිස්ක්‍රිමිනේෂන් සහ ගැහැණියක් ගත්තම ඒ ගැහැණියක් අඳින පළඳින විදිය හරහා ඒ ගැහැණියව පහත් කරලා සලකනවා නම් මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම මතයකට එනවා නම් මිනිස්සු එතන ප්‍රබල වැරදිතාවයක් තියෙන. ඒක මම හිතන විදියට මානසික මට්ටමේ කියන්නේ මානසිකත්වයේ කියන සාධකයේ වැරද්ද තමයි විශේෂයෙන්ම අද ලංකාවේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ දකින්න කෙනාගේ වැරද්ද තියෙන්නේ එහෙම අඳින කෙනාගේ නෙමෙයි. ඒ වගේම තව දෙයක් මම ඒකට ඇඩ් කරනවා නම් ෆැෂන් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කතා වෙන දෙයක් තමයි මිනිස්සු ෆැෂන් කරනකොට ජජ් කරනවා. හැබැයි ෆැෂන් කරන කෙනා ඇරෙන්න අනිත් මිනිස්සුන්ට ෆැෂන් එක ගැන ජජ් කරන්න ඇත්තටම හොඳ නැහැ. මම විශ්වාස කරන ආකාරයට. හැබැයි අඳින කෙනා ඒ ෆැෂන් එක කරන කෙනා දැනගන්න ඕන හරියාකාරයට ෆැෂන් එක කරන්න. අර දිනිත් මල්ලි කිව්වා වගේ අපේ කල්චර් එක දැන් අපි වෙස්ටර්න් කල්චර් එකේ අඳුමක් අරගෙන අපි ඒක ඉන්ටර්නෙට් එකේ දැකලා මමත් මේක අඳින්න හොඳයි කියලා අඳිනවට වඩා අප මේ ඒ කියන්නේ ඒ ඇඳුම අපි අඳින්න යන්නේ කොහාටද මොන වගේ ඔකේෂන් එකද ඉවෙන්ට් එක කොහොමද ඒ වගේම ඒක අපිට අපේ පර්සනැලිටි එක මැච් වෙනවද අපි මෙච්චර කාල බිල්ඩ් අප් කරගත්ත අපේ ඉමේජ් එකට ඒක මැච් වෙනවද ඒ වගේ සෙන්සිටිව් පොයින්ට්ස් ගැන හිතලා අපි අඳින්න ඕන අනේ වගේ ඒ කියන්නේ තව කෙනෙක් ඇත්තටම ජජ් කරන්න හොඳ නැහැ ඒ වුණාට අපි දැනගන්න ඕන හරි විදියට ඒක අඳින්න සායක තර්කයක් මම මේ මතු කරන්න කැමති බුද්ධිමන්ට මේ ඔයාගේ ස්පීච් එකේදී සහ මෙතනදී මතයක් ගොඩනගෙනවා ෆැෂන් එකකින් මිනිස්සෙක් මයින්න බෑ කියලා. මම ඒකට ඔයාලට තර්කයක් යොමු කරනවා. හිතන්නකෝ පුස්තකාලයකට යනවා කියලා. තියෙනවා පොත් දෙකක්. හැබැයි මේ පොත් දෙකේම තියෙන්නේ එකම කතාව. එකම ඉතිහාසය ගැන හෝ එකම තොරතුරක් ගැන තමයි මේ පොත් දෙකේ තියෙන්නේ. හැබැයි එක පොතක් හරි අඳුරුයි, හරි දූවිලි ගෑවිච්ච, පරණ වෙච්ච පොතක්. හැබැයි අනිත් පොත හරිම ලස්සනයි, හරිම වර්ණවත්. ඔයා එකෙන් තෝරගන්නේ අවංගව ගත්තොත් මොන පොතද? ඒකෙන් මෙහෙමයි. ඒක දැන් මල්ලි කියන්නේ දැන් අලුත් විදිහට අඳින එකයි පරණ විදිහට අඳින එකයි වගේනේ. නිකන් කියන්නේ අර අපි සාමාන්‍ය කියන්නේ don't judge a book by its cover කියලානේ. දැන් මල්ලි කියන්නේ දැන් එකක කවර් එක තියෙනවා. එක කවර් එකක් පරණයි. අනිත් කවර් එක අලුත් කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් ඕන මිනිස්සෙක්ගේ ඇහැ යන්නේ කෙලින්ම අලුත් එකට. හැබැයි ෆැෂන් කියන එකේදී මං කියන්නේ මිනිස්සෙක්ම මයින්න කවදාකවත් මිනිස්සෙක්ම මයින්න බෑ අපිට කවදාකවත්. දැන් ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් මෙතන වුණත් හැමෝම එක විවිධාකාර විදිහට ඇඳන් ඉන්නේ. හැබැයි සමාජයේදී මිනිස්සුන්ගේ විවිධ මත තියෙනවනේ අපිට ඒව වෙනස් කරන්න බෑ. මිනිස්සුන්ගේ මේ කතා කරා කැට් කෝලින් ගැන කතා කරා. ඉතින් මම මෙතන එන්න කලින් මම හිතන්නේ මගේ Instagram එකේ ස්ටෝරීස් දැක්කනම් මම පුළුවන් ලොකු සර්වේ එකක් කරා. ඒ කියන්නේ ළමයි ගොඩක් කතා කරලා කිව්වා ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන ඒවා. ඉතින් ඒගොල්ලොන්ට මම තේරුණ එකක් තමයි ඇත්තටම කැට් කෝලින් කියන එක කොච්චර හොඳට ඇඳත් හොඳට අඳිනවා කියන්නේත් කොච්චර කොහොම ඇඳත් කැට් කෝලින් කියන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ කැට් කෝලින් කියන එක කෑල්ලම විතරක් නෙමෙයි. කැට් කෝලින් කියන එක පිරිළමයට උනත් වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ඒක ඒ මනුස්සයාගේ ඩිසිප්ලින් එක ඇවලක්. ඒ කියන්නේ සමහරවිට මම නිකන් කිව්වොත් ඒක ඒ මනුස්සයාට වෙන්න පුළුවන් අර අපි කියන්නේ හරි කාලෙදි නිසි අධ්‍යාපනයක් දුන්නේ නැතුනහම කියලා. ඒ කාලෙදි අධ්‍යාපන දුන්නේ නැති වුණොත් ඒ මනුස්සයා කොහොමත් හරියට වර්ධනය වෙන්නේ නැහැ. අර කාලය තිස්සේනකොට හොඳ ඩිසිප්ලින් එකක් එක්ක එළියට එන්නේ නැහැ. ඒ වගේම දිනිතය කිව්ව එකක් තමයි ඔය වෙස්ටර්න් කල්චර් එකයි අපේ කල්චර් එකයි. ඒක නිකන් අර සිම්ප්ලි කිව්වොත් අපේ කල්චර් එකයි වෙස්ටර්න් කල්චර් එක අතර පොඩි
කමැදිල්ලක් වගේ ටග් ඔෆ් වෝ එකක් වගේ. ඒ කියන්නේ කට්ටියක් කියනවා අපිට ඕනේ මේක කියලා. අපිට අපේ දේ විතරයි අපිට ඕනේ කියලා. කට්ටියක් කියනවා අපිට පිටරට දේ ඕනේ කියලා ජාත්‍යන්තරෙත් එක්ක ජය ගන්න. ඒත් අපි කවුරුත් කතා කරන්නේ නැහැ මේ කොහොමද දෙක බැලන්ස් කරන්න කියලා. ඉතින් මං කියන්නේ තව දෙයක් තමයි අපි මිනිස්සෙක් වුණාම දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට අඳින්න. පන්සලකට වෙඩින් හේර් යනවා කියලා හරියන්නේ නැහැ නේ. එතකොට සාමාන්‍ය යුනිවර්සිටි එකකට සමහර ළමයි වෙඩින් හේර් යනවා කියනවා. ඉතින් එහෙම ආපුවාම සමහර අය ඒක දන්නේ නැතුව කරන්න වෙනත් පුළුවන්. සමහර අය ඒක හිතාමතාම කරා වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මිනිස්සෙක් කවදාකවත් අඳින පළඳින ඉඳනම අයින්න බෑ. හැබැයි පොතේ කතන්දරේ නිනම් අනිවාර්යෙන්ම අපි කෙලින්ම හැ යන්නේ අරකට. මං ජනිතුගේ බුද්ධින්ගේ අතර සමාදානයක් කරනද? මං ගන්න පරණ පොත. සමහර මිනිස්සු ඉන්නවා පරණ පොත් වලට ආස. ඒකත් එහෙමත් වෙනවනේ. අලුත් පොතටම නෙමෙයි පරණ පොතටත් ආස. එතකොට අපිට ඕක දෙපැත්තකට අපිට යුද්ධයක් ඇති කරන්න බෑ විලාසිතාවෙන් කවදාවත්. දෙපැත්තකට බෙදලා අපි දැන් අපි කාටවත් ගහගන්න බෑ. මොකද අපි එක පැත්තකට ගියොත් අපි අනිත් පැත්තෙත් ආස දෙකල් තියෙන අනිවාර්යයෙන්ම. එහෙම දෙපැත්තකට කරන්න බැරි කරුණක් තමයි ෆැෂන්. ඒකයි මේ විලාසිතාවේ තියෙන තව වටිනා දෙයක් තමයි කොහෙන් ගියත් මිනිස්සු අන්තිමට එකතු වෙනවා. මොකද clothing is a basic need. But fashion is a luxury. It's a luxury. මොකද ඒක හැමෝටම දැන් තියෙන දෙයක් නෙමෙයි. අර බුද්ධින් කිව්වා වගේ හැමෝටම ඇඳුම් ගොඩක් නැහැ. ඒකට හැමෝටම ඇඳුම් තියෙනවා. ඒ කියන්නේ දැන් මල්ලි කියන විදිහට දැන් පහෙම අපි අඳුම් වල ගත්තොත් එහෙම ඒතර මේ පරණ ඇඳුම් අඳින මිනිස්සුන් ගණන් ගන්න එපා කියනවා වගේනේ. ඉතින් එහෙම අපිට කියන්න බෑනේ. ඒ මනුස්ස ඉකොනොමිකල් බෑග්ග්‍රවුන්ඩ් ඒ මනුස්ස එච්චර සල්ලි නැත්නම් අපි මොකද්ද කරන්නේ? පරණ ඇඳුම් වලට ආස මිනිස්සු ඉන්නවා. පරණ ඇඳුම් වල ආස මිනිස්සු ඉන්නවා. දැන් පරණ ඔය 60s 70s කියලා ඔය ෆැෂන් ස්ටයිල් දැන් එනවා ටික ටික නූතන සමාජයට. මල්ලි පොත් ගැනම කිව්වොත් දැන් මරදානේ පරණ පොත් කට තියෙන ඕන තරම්. පරණ පොත් ගන්න ඕන තරම් මිනිස්සු. ඕන තරම් ඉන්නවා. හොඳයි මම කැමතියි මේ කතාව වෙන පැත්තකට අරගෙන යන්න මේ ගෝත්‍රික සමාජ තමයි ඉස්සෙල්ලාම මේ ටැටූ එහෙම නැත්නම් පච්ච කියන මේ විලාසිතාව අරගෙන එන්නේ. හැබැයි අද දැන් ලංකාව වෙන්න පුළුවන් ජාත්‍යන්තර වෙන ඕනම රටක වෙන්න පුළුවන් මේ ටැටූ කියන එක විලාසිතාවක් බවට පත් කරගෙන. හැබැයි මේ ටැටූ එක ඇහැට ප්‍රිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අප්‍රිය වෙන්නට පුළුවන් මේත් එක්ක බොහෝ රෝග සමාජගත වෙන වාතාවරණයක් මොන විදිහටද මේ තරුණයින් 6 දෙනෙක් විදිහට මේ ටැටූ විලාසිතාව ගැන දකින්නේ? එහෙනම් ඒකට එකතු කරන්න කැමතියි මම ටැටූස් එක්කම අපි මම හිතන සවින් කලින් කිව්වා මේ නිර්වත් වෙන්න එකත් ෆැෂන් එකක් කියලා. දැන් මෙතන ඉන්න වෘත්තිමය වශයෙන්ම ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ මම හිතන දිනිත් ඉන්න කෙනෙක්. So ඉතින් අපිට ඒ දේ ගැනත් is this actually a thing and because we see lots of people wearing from දැන් අපි හැම ගැන කතා කරද්දී අපි මේ දේ ගැනත් කතා කරන්න ඕනේ. Is being naked really a fashion or is it something being ludicrously or excessively liberalistic like Dinit said? ඒකත් මම හිතන්නේ සඳිවුටත් පුළුවන් අපිට අදහස් කියන්න මේ පිළිබඳව පටන් ගන්න. එකකෝ කාරණාවට මම අදහසක් එකතු කරන්න කැමතියි. ටැටූ කියන්නේ මොකද්ද? ටැටූ කියන්නේ කලාවක්. කලාව කියන්නේ අපි වටපිටාවෙම කලාව කියන්නේ ලස්සන දෙයක්. ওই ගෝත්‍රික සමාජ වලින් ටැටූ වෙනවා කියන්නේ. ගෝත්‍රික සමාජ වල කලාව ගත්තම අපි කියනවා ප්‍රාකෘතික කලාව. ප්‍රාග් ජන සමාජ වලින් ආපු කලාව. දැන් ටැටූ කියන කලාව ගත්තම මම කියන්නේ මම ටැටූ වලට අකමැතියි කියලා. හරි. මම කියන්නේ මම ඒකට ඉන්ට්‍රස්ට් එකක් නැති කියලා. මම කියන්නේ නැහැ අකමැති නේ. ඒක මම අක අකමැති කියනට වඩා ඉන්ට්‍රස්ට් එකක් නැති කියන එක මේකෙන් කියන්නේ මම අකමැති කියලා. මොකද ටැටූ කියන එක ඒක න බලන විදිය අනුව තමයි තීරණය වෙන්නේ. සමාජ මට්ටම තීරණය වෙනවනේ ටැටූ එකක් නිසා. ඔයගොල්ලෝ දක්න විදිහට ඒක හොඳද නරකද? සමාජ මට්ටම කියන්නේ පුද්ගලයෙක්ගේ මට්ටම තීරණය වෙන්න ඕනේද ටැටූ එකක් නිසා? මම හිතන්නේ හරි ප්‍රශ්න තමයි තීරණය වෙන්න ඕනේද? ඕනේද? නෑ හිරන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවානේ ඕකත් බ්ලර් වෙලා තියෙන්නේ. දැන් ලංකාව විතරක් සමහර විට අවුරුදු 10කට 15කට උඩ කියන්නේ නැති පච්චයක් කොටන් ඉන්න පුද්ගලයෙක් රස්තියාදුකාරයෙක් කියලා. නමුත් දැන් හොඳ ව්‍යාපාරිකයෝ පවා ටැටූස් කොටන් තියෙනවා. ඒ ලයින් එක දැන් අද වෙද්දි බ්ලර් වෙලා ඉවරයි. මං හිතන්නේ ඒක අදටත් පවතින නෝම් එකක් කියලා. ඒ අදහස. ඒත් එක්කම සැන්ඩ්‍රා හොප් ප්‍රශ්නටත් මං කියන්නම් දැන් හියුමන් බොඩි එක. හියුමන් බොඩි එකත් මේ මල්ලිය කිව්වා ටැටූස් උත් ආර්ට් එකක් හියුමන් බොඩි එකත් ආර්ට් එකක් විදියට දකින්නේ. ලස්සන ෆිසික් එකක් තියෙනවා නම් මිනිස්සු කැමති ඒක අප්‍රීෂিয়েට් කරන්නේ. ඒ කියන්නේ කොල්ල කෙල්ල පවා ජිම් එකට ගිහිලා ලස්සනට ඇඟ හදවන කැමතිනේ. අපි කවුරුත් කැමති ස්පෙෂල් වෙන්න. කවුරුත් කැමති ස්ටෑන්ඩ් අවුට් වෙන්න. ඒක ආර්ට් එකක් විදියට තමයි දකින්නේ. ලස්සන ෆිසික් එකක් තියෙනවා නම් අප්‍රීෂিয়েට් වෙනවා. ඒක හින්දම තමයිනේ රෝමේ පවා ස්ටැචූස් උයි කොච්චර පිළිම හදලා තියනවාද? පුද්ගලයන්ගේ ෆිසික් එක පෙන්නලා. දෙවිවරු පවා ගෝඩ්ස්ලා වුණත් ඇඳුම් හරි සීමිත ප්‍රමාණයක් තමයි ඇඟවල වල තිබ්බේ. නමුත් ඒගොල්ලන්ගේ ඒ බොඩි එක තමයි අප්‍රීෂিয়েට් කරේ. එතකොට එක අතකින් බොඩි එක ආර්ට් එකක් තමයි. ඒ බොඩි එකට පළඳින ආභරණයක් තමයි Tamanගේ ෆැෂන් එක. ඒ විදිහට තමයි මම දකින්නේ. ඒත් එක්කම ජනිදු මල්ලි ඔයා ගෙනහිච්චනේ අපිව මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට මොඩලින් ඉන්ඩස්ට්‍රි එකයි ඔයා මෙන්ෂන් කරා සමහර ෆැෂන් වීක්ස් එහෙම තියෙනවා කියලා. දැන් ඒ ෆැෂන් වීක්ස් ගත්තාම මම ඒවට වැඩි ප්‍රොමෝට් කරා වැඩි කැමති නැති එක කාරණාවක් තියෙනවා. ඇයි ඒ ෆැෂන් වීක්ස් වල ඉන්න මොඩල්ස්ලා ගන්න? ලංකාවේ මොඩල්ස්ලාට අමතරව
perhaps between 50 to 25% are foreign models. සුදු පැහැති හැම තියෙන foreign models ලව තමයි promote වෙන්නේ. ඊට අමතරව social media වල ගිහිල්ලා බලන්න ලංකාවේ හැදිච්ච brands කීයක් foreign models ලව use කරනවද කියලා. සුදු පැහැය තියෙන, සුදු කොණ්ඩේ තියෙන සමහර විට අර ඒ looks තියෙන පුද්ගලින්ව promote කරන මේ දේ හරියද? මේ දේ අපිට challenge එකක් නෙමෙයිද? එතකොට අපි මේ වගේ fashion weeks ද promote කර යුත්තේ? නෑ අයි කොහෙත්ම නෑ මම කියන්නේ ලංකාවේ ෆැෂන් වීක්ස් තියන්න ඕනේ. හැබැයි ඒ ෆැෂන් වීක්ස් හරහා ප්‍රොමෝට් කරන්න ඕනේ ලංකාවේ මොඩල්ස්ලට. දැන් මම අතනදිත් කතා කරා මේ වයිට් ස්කින් එකයි ටැන්ක් ස්කින් එකයි ගැන. දැන් අපි ඇත්තරම මේ ලොකුම කතිකාවතක් හදන්න ඕනේ මේ හැමේ පාටත් එක. දැන් විශේෂයෙන්ම අර අයියා කියනවා වගේ දැන් ලංකාවේ මිනිස්සුන්ගේ මෙන්ටැලිටි එක අර හැදලා තියෙනවානේ මේ වයිට් ස්කින් එක මාර ග්ලැමරස් කියලා. දැන් ඔක ඔය ටැන්ක් ස්කින් එකේ හින්දාමමනේ ඔය ගොඩක් ඔය වයිට් ස්කින් තියෙන මොඩල්ස්ලව ගොඩක් හයිලයිට් වෙන්නේ. එතකොට මම කියන්නේ ෆැෂන් වීක්ස් තියෙන්න ඕනේ. හැබැයි අපේ තියෙන ඒෂියන් බියුටි එක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් ෆැෂන් වීක්ස් තියෙනවා නම් ඒ හරහා අපේ තියෙන ශ්‍රී ලංකන් මොඩල්ස් ලව ඉන්ටර්නැෂනල් වයිස් ගෙනෙන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ෆැෂන් වීක්ස් ලංකාවේ තියෙනවා නම් ඒ හරහා අපිට මොඩලින් ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් කරන්න පුළුවන් කියන එක තමයි මම කියන්න කැමතියි. ඒත් එක්කම මේ නිරෝධ ගැන චුට්ටක් කතා කරපු නිසා ඉතිහාසයේ පුනරුදයට ගියොත් යුරෝපයේ විශේෂයෙන්ම ලියනාර්ඩෝ ඩා වින්චිගේ සමයේදී පුනරුදය ගැන කතා කරද්දී මේ අතීතයේ හිටපු ඉතාලියේ සිටපු ප්‍රභූවරුන් පවා මේ නිරෝධ කියන දේ ෆැෂන් එකක් විදිහට භාවිතා කරා. විශේෂයෙන්ම නිරෝධ කියන දේ භාවිතා කරා ඔවුන්ගේ සෞභාග්‍ය පෙන්වන්න. එතකොට එවැනි වූ ඉතිහාසයක් මේ මොකද ෆැෂන් කියන දේ මම ඒක තමයි කිව්වේ කාලීනව වෙනස් වෙනවා. හැබැයි ඒ කාලීනව වෙනස් වීමත් එක්ක ඒකේ තියෙන අගය කළමනාකරණය කර ගැනීම අපි මිනිස් වශයෙන් දැනගන්න ඕනේ. විලාසිතාව සහ තරුණයා ගැන කතා බහ කරද්දී මේ තරුණයෝ බොහෝ වෙලාවට කියන දෙයක් තමයි මේ ෆැෂන් දැන් කරේ නැත්නම් කවදා කරන්නද කියලා. හැබැයි මේ කාලෙත් එක්ක වෙනස් වෙන විලාසිතාව සහ තරුණයා මොන විදිහටද ඒකාබද්ධ වෙලා තියෙන දේ පිළිබඳව අද අපි කතා කරන්නේ සීතල ඊතල වැඩසටහනේ. මේ කෙටි විරාමයෙන් අනතුරු අපි නැවත හමු වෙමු මේ තරුණයින් 6 දෙනාගේ අවසන් නිගමනයන් එක්ක. We went to King Kashyapa, we went to the Renaissance, we went to all parts of the world before we came to this solution round right here at Sitala Itala before the break. So now it's the solutions round. Let's hear it from the speakers what they think about this topic finally. Sanithu? ඔව් මම කතාවේදී කිව්වා වගේ කොළඹ ෆැෂන් වීක් එකේ අඩුපාඩු තියෙනවා. හැබැයි ලංකාවේ තවත් ෆැෂන් වීක්ස් තියන්න ඕනේ ශ්‍රී ලංකාවේ දේශීය. ඒ කියන්නේ ලංකාවේ ඉන්න මොඩලර්ස් ලව ඉන්ටර්නැෂනල් වයිස් ගෙනියන්න පුළුවන් තැනකට. ඒ වගේම විශේෂයෙන්ම මට කියන්න කැමති ලාංකීය සමාජයට මිනිස්සෙක් පච්චයක් කෙටුවා කියලා, කොණ්ඩේ ටින් කරා කියලා, ඒ වගේම ඉයරින්ග්ස් දැම්මා කියලා කවදාවත් මිනිස්සෙක්ව මයින් එපා. හැබැයි appearance do matter. මොකද ලෝකේ personal grooming කියලා subject එකක් තියෙනවා. මිනිස්සෙක් අඳින විදිය හරහා බලවත් ප්‍රකාශයක්, නිර්වාචික ප්‍රකාශයක් සමාජයට හරහා සිද්ධ වෙනවා. ඔව් සන්ඩ්‍ර අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ෆැෂන් කියන එක ඇත්තටම හරි සුන්දර දෙයක්. හැබැයි ඒක අපි දැනගෙන කරන්න ඕන මොකක්ද ඒ කරන්න කියලා. ඒ කියන්නේ ෆැෂන් එක භාවිතා කරන්න හරියට දැනගෙන තමන් මොකක්ද කරන්නේ අනේ දේ භාවිතාව පිළිබඳ අවධානය යොමු කරලා ෆැෂන් එක කරාම මේ ෆැෂන් එක ඇත්තටම සුන්දර දෙයක්. So I'd rather be comfortable and be myself than be fashionable. මට ඉන්න පුළුවන් නම් හොඳට පහසුවෙන් ඒ දෙයට මම ෆැෂන් කියලා කියනවා. සන්නමන හොඳ කෝට් එකක් මතක් වුණා මේක ගැන අපි කතා කරනකොට birds who are inside the cage thinks that flying is an illness කියන එක. ඒ කියන්නේ දැන් අපි දිනිතය කතා කරන්නේ දිනිතය කතා කර වෙලාවේ අපි කියවනේ මේ වෙස්ටර්න් අපේ කල්චර් එක ගැන මම කියන්නේ අපේ පිටරට දෙත් අපි මේ කරලා බලන්න ඕනේ අනිවාර්යෙන් කරලා බලන්න ඕනේ ලංකාවේ දෙත් අපි තියා ගන්න ඕනේ සමහර වෙලාව ලංකාවේ අපිට ගොඩක් කරා අමතක කරලා අනිවාර්යෙන් ලංකාවේ රැක ගන්න ඕනේ ඒ වගේම තැනට සුදුසු විදියට තාරුණිය ඉන්න ළමයි අඳින දැනගන්න ඕනේ බොහොම ස්තුතියි අපි හැමෝටම ආවේනික ගමනක් තියෙනවා දැන් අපේ සවින් මල්ලියා කිව්වා වගේ එයා කැමති කම්ෆර්ටබලි ඉන්න ඒක තමයි එයාගේ කැමැත්ත එතකොට ඉතින් එයා ෆැෂනබල් වෙන්න යනවා නම් ඒක යට කරදරයක් නම් ඒක කමක් නැහැ. ඒ දෙයට යොමු වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගු තීරණය කරද්දි කොහොමද විලාසිතාව ඕගොල්ලන් තමන්ගේ ජීවිතයට අරගන්නේ කියන දේ තමන්ගේ ජීවිත ගමන ගැන කල්පනා කරලා බලන්න. මේක රුකුලක් වෙනවා නම් තමන් යම් විදියකට ඇන්දොත් තමන්ව සමහර විට ප්‍රිය ආකාරයෙන් පුද්ගලයන් බලනවා නම් ඒ දේ තමන්ට අවශ්‍යයි නම් ඒ දෙයට යොමු වෙන්න කිසි වරදක් නැහැ. නමුත් කල්පනාකාරීව බුද්ධිමත්ව තමන්ගේ ගමන යන්න. ස්තුතියි. අවසාන වශයෙන් කියන්න කැමති මේ ෆැෂන් කියන එක ගත්තම මට අවසාන වශයෙන් කියන්න තියෙන මෙච්චරයි.
අපි KSAP කියන ස්කිල් එක දිනු කරන්න. ඒ කියන්නේ ෆැෂන් ගැන නොලෙජ් එක ගන්න ඕන. අපි ඒක ස්කිල් එක ප්‍රැක්ටිස් කරන්න ඕන. අපි ඇටිටියුඩ් එක හදා ගන්න ඕන. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔච්චරයි කාරණාව. ඔය සිතුවිලි ඔස්සේ යන්න. ප්‍රැක්ටිස් ස්කිල් versus ප්‍රැක්ටිස්. ශක්තිය සහ සතත අභ්‍යාසය. thank you. ඒ ජාතීන්ට ඒ ආගම්වලට අනොන්‍ය වෙච්ච. එහෙම නැත්නම් ඒ දේවල් අනුමත කරන විවිධ විලාසිතා විවිධ ඇඳුම් පැළඳුම් තියෙන්නට පුළුවන්. බුදුදහමේ සදාචාරය ගැන විස්තර කරද්දී මේ ඇඳුම් පැළඳුම් ගැන කතා කරද්දී බුදු වදනේ කියවෙනවා ඒ කොන් වලින් එල්ලෙන ඇඳුම් එහෙම නැත්නම් වස්ත්‍ර නොඇඳිය යුතුයි. කිසි කෙනෙක්ට කරදරයක් වෙන ඇඳුම් නොඇඳිය යුතුයි. ඒ වගේම තමන්ගේ ඇඟ පසඟ නිරාවරණය නොවන විදිහට ඇඳුම් පැළඳුම් ඇඳීම එහෙම නැත්නම් ඒ දේවල් භාවිතා කිරීම වගේම ඇඳුම කැසපට ගසාගෙන කිසිම තැනක සිටිය නොයුතුයි කියලා. මේ බුදුදහමේ සදාචාරය ගැන එහෙම නැත්නම් විලාසිතාව ගැන කියවෙන විදිහ. ඔබ විලාසිතා කරන්නට කලින් ඔබේ ඇඳුම පැළඳුම කොණ්ඩ මෝස්තරය මේ ජීවත් වෙන විදිහ ඔබගේ හැසිරීම මේ කියන හැම විලාසිතාවක්ම කරන්නට කලින් වරක් දෙවරක් නොව 100 වරක් හිතන්න. එවිට ඔබේ විලාසිතාව ඔබට අද්විතීය වෙයි. මේ නරඹන්නාට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙයි. The youth is the future that is here today. I have two pieces of advice for everybody who was watching this. Self-acknowledgement and wisdom. The two things that you need to take out of this episode. Did you self-acknowledge yourself? What sort of fashion am I interested in? Am I a media personality? Am I a professional model? If so, what should I wear and where should I wear it in? Therein comes the beautiful ingredient, wisdom. And with that wisdom, you decide what do you do, where do you wear it, and how you go forward with your life. Because remember, youth and fashion are two similar things. We change with the tide changes with us. But we, most of all, have to learn to go forward in that tide, ride it with wisdom. This is another episode of Seethala Itala wrapping up. See you next week.